පදාර්ථයේ ස්වභාවය සහ ගුණ තියෙන පදාර්ථ කියලා කියන්නේ අවකාශයෙන් ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන ඕනම දෙයකට පදාර්ථයක් කියලා කියනවා. උදාහරණයක් විදිහට අපි ජලය ගත්තොත් ජලයට ස්කන්ධයක් තියෙනවා. අවකාශයෙන් ඉඩකුත් ගන්නවා. ඒතර ජලය කියලා කියන්නේ පදාර්ථය. ඒතර පදාර්ථ කොටස් දෙකකට බෙදාගෙන තියෙනවා සංශුද්ධ ද්‍රව්‍යයි මිශ්‍රණයි කියලා. සංශුද්ධ කියලා කියන්නේ නිශ්චිත ගුණ දරන සංඝටක එකක් විතරක් තියෙන පදාර්ථ. උදාහරණයක් විදිහට අපි ජලයම ගත්තොත් ජලයේ තියෙන ආසුත ජලය කියලා මුකුත් කවලම් වෙච්ච නැති ජලය. එහෙම ජලය ගත්තොත් ඒකට අපි කියනවා සංශුද්ධයි කියලා. සංඝටක එකක් විතරයි ඉන්නේ ජලය විතරයි තියෙන්නේ. ඒතර සංශුද්ධ සංඝටක දෙකක් හරි වැඩි ගණනක් හරි ඇතුළත් වුණොත් ඒවට කියනවා මිශ්‍රණ කියලා. උදාහරණයක් විදිහට පානීය ජලය කියන්නේ මිශ්‍රණය. අපි බොන වතුර වල එක එක ඒවා දිය වෙලා තියෙනවා. ඊළඟට වාතය ගත්තොත් ඒකත් මිශ්‍රණයක්. වාතය ගත්තාම ඒකේ තියෙනවානි කාබන් ඩයොක්සයිඩ් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. ඊළඟට නයිට්‍රජන් වායුව තියෙනවා. එක එක ඒවා දිය වෙලා තියෙනවා. ඒ නිසා වාතය කියන්නේ මිශ්‍රණයක්. ඒතර ඒ විදිහට ඉස්සෙල්ලාම මේ සංශුද්ධ ද්‍රව්‍යයි මිශ්‍රණයි දැනගන්න. ඊට පස්සේ සංශුද්ධ ද්‍රව්‍ය අපි ආයෙ බෙදා ගන්නවා මූල ද්‍රව්‍ය සහ සංයෝග විදිහට. ඒකෙන් අපි මූල ද්‍රව්‍යයක් කියලා කියන්නේ භෞතික හරි රසායනික හරි ක්‍රමවලින් නැවත බෙදන්න බැරි නම් ඒවට කියනවා මූල ද්‍රව්‍ය. උදාහරණයක් විදිහට දැන් ජලය ගත්තොත් ජලය හැදිලා තියෙන්නේ ඔක්සිජන් හයිඩ්‍රජන් කියන මූල ද්‍රව්‍ය දෙක එකතු වෙලා. අපි ජලය ලියන්නේ H2O කියලා. ඒ කියන්නේ ජලයේ හයිඩ්‍රජන් තියෙනවා ඔක්සිජන් තියෙනවා. ජලය තවදුරටත් බෙදන්න පුළුවන් හයිඩ්‍රජන් වලටයි ඔක්සිජන් වලට. ඒතර ජලය කියලා කියන්නේ මූල ද්‍රව්‍යයක් නෙමෙයි. හැබැයි ජලයේ තියෙන ඔක්සිජන් හයිඩ්‍රජන් ගත්තම ඒ දෙක මූල ද්‍රව්‍ය. ඒ ඔක්සිජන් හයිඩ්‍රජන් කියන ඒවා තවදුරටත් වෙනස් ගුණ තියෙන ඒවාට බෙදන්න බෑ. ඒ නිසා අපි කියනවා මූල ද්‍රව්‍ය. ඒ වගේ මූල ද්‍රව්‍ය 120ක් විතර දැන්ට ලෝකේ හොයාගෙන තියෙනවා. ඒකෙන් 80ක් විතර අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒතර මේ මූල ද්‍රව්‍ය ටික ගැන විස්තර පල්ලයට සාකච්ඡා කළා. ඊළඟට තව වර්ගයක් තියෙනවා සංයෝග කියලා. මූල ද්‍රව්‍ය එකතු වෙලා තමයි සංයෝගය හැදෙන්නේ. මූල ද්‍රව්‍ය දෙකක් හරි වැඩි ගාණක් හරි නිශ්චිත අනුපාතයකට රසායනිකව සංයෝජන වෙලා හැදිච්ච නිශ්චිත ගුණධර්ම සංශුද්ධ ද්‍රව්‍ය වලට කියනවා සංයෝග කියලා. ඒ අර්ථ දැක්වීම පාඩම් කරන්න ඕනේ. මූල ද්‍රව්‍යයක් කියන්නේ මොකද්ද? සංයෝගයක් කියන්නේ මොකක්ද? සංයෝග නම් මිලියන ගණක් තියෙනවා. මූල ද්‍රව්‍ය එක එක විදිහට එකතු වෙලා එක එක විදිහේ සංයෝග හදනවා. සාමාන්‍යයෙන් හැමදාකම වගේ සංයෝග අලුත් ඒවා 50000ක් විතර හොයාගන්න. ඒ සංයෝග කියන ප්‍රමාණයක් කියන්න බෑ. ඒවා ඕනි තරම් තියෙනවා. උදාහරණයක් ජලය කියන්නේ සංයෝගය. ඒ ජලය ගත්තම ඒකේ හයිඩ්‍රජන් මූල ද්‍රව්‍යයයි ඔක්සිජන් මූල ද්‍රව්‍යයයි හයිඩ්‍රජන් දෙකකට ඔක්සිජන් එකක් එකතු වෙලා තමයි හැදෙන්නේ. ඒ විදිහට කියනවා සංයෝග. ඔය ටික කරලා ඊට පස්සේ මේ මූල ද්‍රව්‍ය ගැන විස්තර කරා. මූල ද්‍රව්‍ය කීපයක් මෙතන තියෙනවා නම් කරලා 120ක් විතර තියෙනවා. ඒකෙන් තඹ කියන්නේ එකක්, යකඩ කියන්නේ තව එකක්, සල්ෆර් කියන්නේ තව එකක්, රසදිය කියන්නේ තව එකක්, කාබන්, ඇලුමිනියම්, රිදී, ක්ලෝරින් ඔය වගේ මූල ද්‍රව්‍ය 120ක් ලෝකේ තියෙනවා. ඊට පස්සේ මූල ද්‍රව්‍ය එකතු වෙලා තමයි සංයෝග නිර්මාණය වෙන්නේ. උදාහරණයක් විදිහට ග්ලූකෝස් හැදිලා තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූල ද්‍රව්‍ය තුන එකතු වෙලා. කොපර් සල්ෆේට් හැදිලා තියෙනවා කොපරුයි, සල්ෆරුයි, ඔක්සිජනුයි එකතු වෙලා. සෝඩියම් ක්ලෝරයිඩ් හැදිලා තියෙනවා සෝඩියම්යි, ක්ලෝරීනුයි එකතු වෙලා. එහෙම සංඝට මේ මූල ද්‍රව්‍ය දෙකක් හරි වැඩි ගාණක් හරි නිශ්චිත අනුපාතයකට සංයෝජනය වෙලා හැදිච්ච සංශුද්ධ ද්‍රව්‍ය වලට තමයි සංයෝග කියලා කියන්නේ. සංයෝග නම් මිලියන ගාණක් තියෙනවා. ඊට පස්සේ කරා මූල ද්‍රව්‍ය වලට සංකේත දෙන්නත්. දැන් සාමාන්‍යයෙන් අපි ඕනම දෙයක් හඳුනා ගන්න සංකේත පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට අපි මේ වැසිකිළියට කොටත් ගහලා තියෙන ගැහැණු පිරිමි කියලා රූප දෙකක් ඇඳලා තියෙනවා. රූපේ දැක්කම ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. දැන් මූල ද්‍රව්‍ය ගත්තම 120ක් තියෙනවානේ. ඒතොර 120ටම රූප අඳින්න බැරි හින්දා ඒවට සංකේත දීලා තියෙනවා. ඒ සංකේත දීලා තියෙන විදිය අනුව මේ එක අකුරක් දානවා නම් අපි ඒවට කැපිටල් අකුරු දානවා. උදාහරණ කියන කාබන්, ඔක්සිජන්, සල්ෆර් වගේ. අකුරු දෙකක් දානවා නම් පළවෙනි අකුර කැපිටල් ඊළඟ අකුර සිම්පල් දානවා. උදාහරණයක් විදිහට ක්ලෝරින්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්. සමහර ඒ වගේ සංකේත හදලා තියෙන ලතින් නම ඇසුරේ. එහෙම ඒවා ටිකකුත් කරා. උදාහරණයක් විදිහට සෝඩියම් කියද්දී අපි S අකුරෙන් පටන් ගන්න. ඒකට සංකේතෙට දීලා තියෙන කැපිටල් N අකුරයි A අකුරයි. ඒකට හේතුව තමයි මෙයාගේ ලතින් නමක් තියෙනවා නේට් කියන එක.
ස්තම්භ වලටත් එහෙමයි EM වලටත් එහෙමයි. ඒවයි සංකේතත් පාඩම් කරගන්න. ඒක මූලද්‍රව්‍යයක සංකේත දැක්කම ඕනි කෙනෙක්ට ඒ මූලද්‍රව්‍ය මොකක්ද කියලා ලෝකේ ඉන්න ඕනිම භාෂාවක් කතා කරන කෙනෙක් දන්න. මූලද්‍රව්‍යයට සංකේත දීලා තියෙන්නේ හඳුනා ගැනීම පහසුයි. ඊට පස්සේ මේ ඕනෑම මූලද්‍රව්‍යයක් හැදිලා තියෙන්නේ පරමාණු වලින්. පරමාණු කියනවා ඉදිරිපත් කරන්නේ මේ ජෝන් ඩෝල්ටන් කියලා විද්‍යාඥයෙක්. එයා කියනවා පදාර්ථය හැදිලා තියෙන තවදුරටත් බෙදන්න බැරි කුඩාම ඒකකයේ විදිහට පරමාණු ගන්න පුළුවන් කියලා. දැන් උදාහරණයක් විදිහට අපි යකඩ තහඩුවක් ගත්තොත් ඒක හැදිලා තියෙන්නේ යකඩ පරමාණු එකතු වෙලා. ඇලුමිනියම් තහඩුවක් ගත්තොත් ඒක හැදිලා තියෙන්නේ ඇලුමිනියම් පරමාණු එකතු වෙලා. ඒ ඔය විදිහට පරමාණු එකතු වෙලා තමයි මූලද්‍රව්‍යයක් නිර්මාණය වෙන්නේ. ඊළඟට අර කලින් කියවනේ මූලද්‍රව්‍ය එකතු වෙලා සංයෝග හැදෙනවා කියලා. උදාහරණයක් ගත්තොත් මේ ජලය කියන්නේ සංයෝගයක්. ඒකට ඒක හැදිලා තියෙන්නේ ඔක්සිජන් හයිඩ්‍රජන් එකතු වෙලා. ඒ විදිහට සමහර මූලද්‍රව්‍යات ස්වභාවයේ තියෙන්නේ අණු විදිහට. උදාහරණයක් විදිහට ගොඩක් වායු තියෙන්නේ ඔක්සිජන් ගත්තම O කියලා කියන්නේ ඔක්සිජන් පරමාණුවනේ. ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වෙලා තමයි ඔක්සිජන් කියන අණුව හැදිලා තියෙන්නේ. මේ තියෙන ඔක්සිජන් අණුව. හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා තමයි හයිඩ්‍රජන් අණුව හැදිලා තියෙන්නේ. ඒ විදිහට වායු හැදිලා තියෙන්නේ මේ වගේ පරමාණු දෙකක් එකතු වෙලා. ඒ ටික තමයි ගිසතු කියන්නේ. එතනින් පස්සේ තියෙන්නේ මේ පරමාණුව මොන වගේද කියලා බලන්නත් එක දැන් පදාර්ථය හැදිලා තියෙන මේ කුඩාම ඒකකයේ පරමාණුව කියලා කිව්වොත් උදාහරණයක් ගත්තොත් යකඩ තහඩුවක් හැදිලා තියෙන්නේ යකඩ පරමාණු ගොඩක් එකතු වෙලා. ඒතරේ පරමාණුවේ ව්‍යුහය අපි දැනගන්න පරමාණුව කියන එක අපිට ඇහැට පේන්නේ අන්වීක්ෂණවත් බලන්න බෑ. ගොඩක් කුඩා එකක් තමයි පරමාණුව. ඒ පරමාණුව ගැන තොරතුරු හොයන්න යන්නේ එක එක පරීක්ෂණ කරලා එහෙම පරීක්ෂණාත්මක හොයාගත්ත තොරතුරු කීපයක් තමයි පරමාණුවේ ව්‍යුහය කියලා අපි ඉගෙන ගන්න. පරමාණුව කියන්නේ විශාල හිස් අවකාශයකින් හා මැදේ ඇති ධනාරෝපිත ලක්ෂීය න්‍යෂ්ටියකින් සමන්විත බව පළමු වරට අනාවරණය කරන ලද්දේ නවසීලන්ත ජාතික අර්නස්ට් රදර්ෆර්ඩ් විසින්. ඒකෙත් මේ අර්නස්ට් රදර්ෆර්ඩ් කියන කවුරුත් මෙයා තමයි පරමාණුව ගැන ඉස්සෙල්ලාම අදහසක් ඉදිරිපත් කරන්නේ. එයා කියනවා පරමාණුව කියන එක විශාල හිස් අවකාශයකුණු මැදේ තියෙන ධනාරෝපිත න්‍යෂ්ටියකිනුයි හැදිලා තියෙනවා කියලා. ඒක සමාන කරලා තියෙනවා මේ හිස් අවකාශයේ ලොකු පිට්ටනියක් නම් ෆුට්බෝල් පිට්ටනියක් විතර ලොකු වෙන හිස් අවකාශයේ ඒක මැද්දෙන් ටෙනිස් බෝලයක් තිබ්බම ඒ සයිස් වගේ තමයි න්‍යෂ්ටිය කියන්නේ. මේ පල්ලෙන් රූපයක් පහ පාටින් මේ රූප සටහනේ පෙන්වලා තියෙන්නේ පරමාණුක සාමාන්‍ය ව්‍යුහය. පරමාණුවක් ගත්තම ඒකේ තියෙනවා මේ ලොකු හිස් අවකාශයක් තියෙනවා. ඒක මැද තමයි න්‍යෂ්ටිය කියන ප්‍රදේශයක් තියෙන්නේ ධනාරෝපිත ප්‍රදේශය. ඒකේ කොටස් දෙකක් නම්. ඒක ප්‍රමාණාත්මකව ගත්තොත් මේ හිස් අවකාශය ගොඩක් ලොකුයි. අර ධනාරෝපිත න්‍යෂ්ටිය ගොඩක් පොඩි. මේ දකුණු පැත්තේ රූපෙත් තියෙන ඒකම තමයි. මේ තියෙන හිස් අවකාශය මේ තියෙන අර කියන න්‍යෂ්ටිය. ඒ හිස් අවකාශය තමයි ඉලෙක්ට්‍රෝන කියලා જાතියක් චලනය වෙමින් තියෙන්නේ. මේ වටේ ලොකු එක නම් කරගන්න ඉලෙක්ට්‍රෝන චලනය වන අවකාශය. ඒකේ මැද තමයි න්‍යෂ්ටිය තියෙන්නේ. න්‍යෂ්ටිය කියන්නේ අර අවකාශයට සාපේක්ෂව ඉතා කුඩා ප්‍රදේශයක්. ඒ න්‍යෂ්ටිය ඇතුලේ තියෙනවා ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි කියලා තව ඉතාම කුඩා අංශු වර්ග දෙකක්.
උතර මේ රදර්ෆර්ඩ් කියන එක්කෙනා කියනවා පරමාණුව තවදුරටත් බෙදලා වෙන් කරන්න බැරි ඉතාම කුඩා අංශුවක් කියලා. රදර්ෆර්ඩ්ටත් වැඩිය ඒක මේ වෙන කෙනෙක් තමයි කවුද නම් මතක නැහැ. ඉදිරිපත් කරන්නේ අදහස. හැබැයි පරීක්ෂණාත්මකව පස්සේ කාලෙක හොයාගෙන තියෙනවා පරමාණුව කියන එක ඇතුළේ තව එක එක ඒවා තියෙනවා කියලා. දැන් ඔය ඉලෙක්ට්‍රෝන කියන්නේ පරමාණුව ඇතුළේ තියෙන කුඩා අංශු වර්ගයක්. ප්‍රෝටෝන නියුට්‍රෝන කියන්නේත් ඒ වගේ පරමාණු ඇතුළේ තියෙන තව කුඩා අංශු වර්ගයක්. පරමාණුව තවදුරටත් බෙදන්න බෑ කියලා කිව්වට පරමාණු ඇතුළේ තව පොඩි පොඩි මේ වගේ උපපරමාණු අංශු තියෙනවා කියලා පස්සේ කාලෙක පරීක්ෂණාත්මකව හොයාගත්තා. ඒතර එහෙම හොයාගත්ත උපපරමාණු අංශු වර්ග තුනක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන තමයි මේ වටේ කැරක් කැරකිදී ඉලෙක්ට්‍රෝන කියනවා චලනය වෙමින් තියෙනවා. ඊට අමතරව න්‍යෂ්ටිය තියෙනවා ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. ඒවට අපිට සංකේත දාන්නත් පුළුවන්. මේ ඉලෙක්ට්‍රෝන වලට අපි දානවා E අපිට. සිම්පල් E දානවා. ප්‍රෝටෝන වලට දානවා සිම්පල් P අපිට. නියුට්‍රෝන වලට දානවා සිම්පල් N අපිට. ඔය විදිහට ඉලෙක්ට්‍රෝනයි ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි සංකේත වලින් තියෙනවා. ඕනින් පරමාණුවක් ඇතුලේ මේ විදිහට ඉලෙක්ට්‍රෝනයි ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි තියෙනවා. සමහර පරමාණු තියෙනවා නියුට්‍රෝන නැති. සාමාන්‍යයෙන් පරමාණුවක් ගත්තම ඔය අංශු තුන තමයි තියෙන්නේ. පරමාණුව මැදේ ඇති න්‍යෂ්ටිය නියුට්‍රෝන සහ ප්‍රෝටෝන වලින් සමන්විතයි. මේ තියෙන පරමාණුව මැද චූටියට තියෙන න්‍යෂ්ටිය. ඒ න්‍යෂ්ටියේ තියෙනවා ප්‍රෝටෝනයි නියුට්‍රෝන. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලට වඩා අතිශයින් සැහැල්ලු ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා චලනය වෙමින් පවතී. මේ හිස් අවකාශයක් තියෙනවා. ඔය හිස් අවකාශය තමයි චලනය වෙමින් ඉලෙක්ට්‍රෝන කියන ඒවා තියෙන්නේ. පරමාණුවේ මුළු පරිමාවට සාපේක්ෂව මැදේ ඇති න්‍යෂ්ටියේ පරිමාව අතිශයින්ම කුඩා වේ. අර කලින් උදාහරණයක් කිව්වේ මේ හිස් අවකාශයේ ෆුට්බෝල් පිට්ටනියක් නම් නැත්නම් ක්‍රිකට් පිට්ටනියක් නම් ඒක මැද්දෙන් තියපු පොඩි ටෙනිස් බෝලයක් වගේ තමයි අර න්‍යෂ්ටිය. ඒ තරම්ම කුඩා. උපපරමාණු කංශ වල පිහිටීම සහ ඒවායේ ගුණ කිහිපයක් වගුවේ දැක්වේ. මේ උපපරමාණු කංශ වර්ග තුනක් වෙනවා කියන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි ඉලෙක්ට්‍රෝනයි විදිහට. ඒවා අපි දැනගන්න ඕනේ සාපේක්ෂව ස්කන්ධයයි ඒවයි තියෙන ආරෝපණ. මේ ප්‍රෝටෝන කියන ඒවා ගත්තම අර න්‍යෂ්ටියට ධන ආරෝපිත න්‍යෂ්ටියක් කියලා කියන්නේ ප්‍රෝටෝන ධන ආරෝපණය. මේ ප්‍රෝටෝන වලට ආරෝපණයක් තියෙනවා ධන කියලා. නියුට්‍රෝන කියන ඒවාට ආරෝපණයක් නැහැ. එතෙන්ට අපිට ඕනනම් ධන 1යි කියලා දාන්න පුළුවන්. ඊට ඉලෙක්ට්‍රෝන ගත්තම එයාගේ ආරෝපණය ඍණ 1. මේ ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝනයි ආරෝපණ සමාන නිසා පරමාණු උදාසීනයි කියලා තමයි ගන්න. කියන්නේ පරමාණු පිටින් ගත්තම ආරෝපණයක් නැහැ. අපිට යකඩ කෑල්ලක් ගත්තොත් ඒකට ආරෝපණයක් නැහැ. ඒකට හේතුව ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානයි ප්‍රෝටෝන ගානයි සමානයි. යකඩ තහඩුවේ තියෙන හැම පරමාණුවකම ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝනයි සමානව තියෙන නිසා ඒකෙන් අපිට ආරෝපණයක් බලන්න බෑ. ස්කන්ධය කියන එක අපි සාපේක්ෂව ලියන්නේ. ප්‍රෝටෝනයක ස්කන්ධය අපිට 1යි කියලා ගත්තොත් ඉලෙක්ට්‍රෝනික ස්කන්ධයත් 1යි. ඒක අපිට ග්‍රෑම් කිලෝග්‍රෑම් වලින්ම ඉන්න බෑ චූටි එකක් නේ. මොනවා හරි ඒකකයකින් මැන්නම ප්‍රෝටෝන එක බරම තමයි සාමාන්‍ය මේ නියුට්‍රෝන එකටත් තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන නේ නියුට්‍රෝන. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි දල වශයෙන් ඒ දෙකේ ස්කන්ධය සමානයි. ඒ නිසා තමයි 1යි කියන්නේ. මේ දෙන්නට සාපේක්ෂව ගත්තම ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය මේ දෙන්නගේ ප්‍රමාණයට සාපේක්ෂව 1840න් එකක්. ඒ කියන්නේ ස්කන්ධයක් නැති තරම්. ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය ප්‍රෝටෝන වලටයි නියුට්‍රෝන වලටයි සාපේක්ෂව ඉතාම කුඩා දෙයක්. 1840න් එකක්. ඒ දල වශයෙන් ගත්තම ඉලෙක්ට්‍රෝන වලට ස්කන්ධයක් නෑ වගේ තමයි. ඊළඟට මේ පරමාණුක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවට අපි කියනවා
එයාගේ පරමාණු ක්‍රමාංකය හැම පරමාණුවකම ප්‍රෝටෝන නිශ්චිත ගානක් තියෙනවා. ප්‍රෝටෝන ගානට අපි කියනවා පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය ඒ කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව මූලද්‍රව්‍ය සඳහා අනන්‍ය වූ ගුණයක්. දැන් හයිඩ්‍රජන් වලට පරමාණු ක්‍රමාංකය ගත්තාම 1යි. ඒ කියන්නේ එයාගේ ප්‍රෝටෝන සංඛ්‍යාව 1යි. ප්‍රෝටෝන එකක් තියෙන හැම එකක්ම හයිඩ්‍රජන්. ඊළඟ ප්‍රෝටෝන දෙකක් තියෙන හැම එකක්ම හීලියම්. මේ විදිහට පරමාණු ක්‍රමාංකය කියන ඒවා එක එක මූලද්‍රව්‍යයට අනන්‍ය වෙනවා. පරමාණුව විද්‍යුත් වශයෙන් උදාසීන බැවින් ප්‍රෝටෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමානයි. කලින් කිව්වනේ ප්‍රෝටෝන කියන්නේ ධනාරෝපණ, ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපණ කියලා. ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගාන එකිනෙකට සමාන හින්දා පරමාණුව කියන එක උදාසීනයි කියලා අපි ගන්නවා. උදාහරණයක් කීපයක් තියෙනවා මෙතන. කාබන් වල ප්‍රෝටෝන තියෙනවා 6ක්. එතකොට ඒකේ ඉලෙක්ට්‍රෝනත් 6යි. ඒ කියන්නේ ධනාරෝපණ 6ට ඍණාරෝපණ තියෙන්නේ 6යිනේ. ඒ නිසා මේක උදාසීනයි. නයිට්‍රජන් ගත්තම ප්‍රෝටෝන 7යි ඉලෙක්ට්‍රෝන 7යි. ධනාරෝපණ 7යි ඍණාරෝපණ 7යි. ඒකත් උදාසීනයි. ඔක්සිජන් වල ධන 8යි ඍණ 8යි. ඒකත් උදාසීනයි. ඔය විදිහට හැම මූලද්‍රව්‍යයකම ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමාන නිසා පරමාණු ක්‍රමාංකය අපිට ගන්න පුළුවන් ප්‍රෝටෝන ගාන. මේ කාබන් වල ප්‍රෝටෝන 6ක් තියෙන හින්දා පරමාණු ක්‍රමාංකය 6යි. නයිට්‍රජන් වල ප්‍රෝටෝන 7ක් තියෙන හින්දා පරමාණු ක්‍රමාංකය ගන්න වෙන්නේ 7යි කියලා. ඔක්සිජන් වල 8ක් තියෙන හින්දා පරමාණු ක්‍රමාංකය 8යි. ෆ්ලෝරින් වල 9ක් තියෙන හින්දා පරමාණු ක්‍රමාංකය 9යි. නියෝන් වල 10යි. සෝඩියම් වල 11යි. ඒ පරමාණු ක්‍රමාංකය අනුව මූලද්‍රව්‍ය අපිට හඳුනා ගැනීමක් කරන්න පුළුවන්. පරමාණු ක්‍රමාංකය 6ක් වන මූලද්‍රව්‍ය වෙන්න කාබන්. වෙන මූලද්‍රව්‍ය එකකවත් පරමාණු ක්‍රමාංකය 6ක් වෙන්නේ. පරමාණු ක්‍රමාංකය පුළුවන් මේ මූලද්‍රව්‍ය මොකක්ද කියලා හඳුනා ගන්න. ඒතර මූලද්‍රව්‍යයක අපිට පරමාණු ක්‍රමාංකය දුන්නොත් ඒකේ තියෙන ප්‍රෝටෝන ගාන හොයාගන්නත් පුළුවන්, ඉලෙක්ට්‍රෝන ගාන හොයාගන්නත් පුළුවන්. මෙතන පල්ලය බලන්න බබුවක්. ඒක බොරවන්න ඉස්සර තව එකක් තියෙනවා. මේ දැන් ඔය ඉලෙක්ට්‍රෝන කියන ඒවා තියෙන්නේ පරමාණු වටේටනේ. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි තියෙන්නේ මැද්දේ. අපේ නියස්ටිය ඇතුලේ තමයි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන තියෙන්නේ. ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුවට අපි කියනවා ඒ පරමාණුවේ ස්කන්ධ ක්‍රමාංකය කියලා. කලින් කිව්වේ ප්‍රෝටෝන ගානට කියනවනේ පරමාණු ක්‍රමාංකය කියලා. ඒ වගේ මේකේ තියෙන ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුවට කියනවා ස්කන්ධ ක්‍රමාංකය. ඒක අපි සංකේතවත් කරන්නේ කැපිටල් A අකුරෙන්. ඉතර උදාහරණයක් තියෙනවා නයිට්‍රජන් ගත්තම ප්‍රෝටෝන 7ක් තියෙනවා නියුට්‍රෝනක් තියෙනවා 7ක්. මේ අපිට ඒක ස්කන්ධ ක්‍රමාංකය ලියන්න පුළුවන් 7යි 7යි එකතු කරලා 14ක්. ඊළඟ ඔක්සිජන් ගත්තම ප්‍රෝටෝන 8යි නියුට්‍රෝන 8යි. ඒතර ස්කන්ධ ක්‍රමාංකය 16. ක්ලෝරින් වල නම් 19. සෝඩියම් වල නම් 11යි 12යි. සිතුවම්. ක්ලෝරින් වල 17යි 18යි 35යි. ඒතර ඔය විදිහට අපිට ස්කන්ධ ක්‍රමාංකය කියන එක ගන්න පුළුවන් ප්‍රෝටෝන ගානයි නියුට්‍රෝන ගානයි එකතු කරලා. එතකොට අපිට මේ පරමාණු ක්‍රමාංකය ස්කන්ධ ක්‍රමාංකය වැදගත් වෙන්නේ මූලද්‍රව්‍යයක් සංකේතවත් කරද්දී. පරමාණුක පරමාණු ක්‍රමාංකය හා ස්කන්ධ ක්‍රමාංකය දක්වන සම්මත ක්‍රමයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කරන්නේ මූලද්‍රව්‍යයේ නම ලියන. දැන් මේ Na කියලා කියන්නේ සෝඩියම්. ඒතර සෝඩියම් වල අපි සංකේත ලියනකොට පල්ලෙහෙන් ලියන්නේ පරමාණු ක්‍රමාංකය. වම් පැත්තේ පහළින් තියෙන්නේ පරමාණු ක්‍රමාංකය. වම් පැත්තේ උඩින් දාලා තියෙන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ඒතර මෙන්න මේ වගේ මූලද්‍රව්‍යයක් සංකේතවත් කරලා තිබ්බොත් අපි ඒක දැනගන්න ඕනේ. ඒතර මේකේ ප්‍රෝටෝන ගාන හුවොත් අපිට කෙලින්ම කියන්න පුළුවන් පරමාණු ක්‍රමාංකය 11යි හින්දා ප්‍රෝටෝන 11යි. ඊට පස්සේ මේ ස්කන්ධ ක්‍රමාංකය 23ක් තියෙන හින්දා අපිට පුළුවන් 23න් මේ 11 අඩු කරලා නියුට්‍රෝන ගාන හොයාගන්න. ඒතර මේ සෝඩියම් පරමාණුවේ වටේ
නියුට්‍රෝන ගානයි ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි ඉස්සරහින් ලියන්නේ. ඉස්සලා අපිට ලේසිම එකනේ ප්‍රෝටෝන ගාන කෙලින්ම ලියන්න පුළුවන්. ප්‍රෝටෝන ගාන කියන්නේ පරමාණු ක්‍රමය. මේකේ ඒතර ප්‍රෝටෝන කීයක් තියෙනවද? මේ වම් පැත්තේ පල්ලෙහෙන් තියෙන පරමාණු ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගාන. පරමාණු ක්‍රමාංක 11ක් නිසා ප්‍රෝටෝන සංඛ්‍යාව අපිට 11යි කියලා ලියන්න. ඊළඟ කලින් කිව්වනේ ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමානයි කියලා. ප්‍රෝටෝන කියන්නේ ධනාරෝපණ ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපණ. එහෙනම් අපිට මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානත් ලියන්න පුළුවන්. ප්‍රෝටෝන 11ක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝනත් කීයක් තියෙනවද? ඉලෙක්ට්‍රෝනත් 11ක් තියෙනවා. ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමානයි. ඊට පස්සේ අපිට නියුට්‍රෝන ගානත් මේකේ හොයාගන්න පුළුවන්. නියුට්‍රෝන ගාන හොයන්න පුළුවන් මෙතන ස්කන්ධ ක්‍රමාංකය තියෙනවා 23ක් කියලා. ඒතර ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුව. එහෙනම් අපිට මේ 23න් ප්‍රෝටෝන ගාන 11යි කියලා දන්නවනේ. ඒතර 23න් 11ක් අඩු කළා නියුට්‍රෝන ගාන හොයාගත්තා. මෙතන නියුට්‍රෝන ගාන හොයාගන්න 23න් අඩු කරන්න ඕනේ 11. මෙතන වාක්‍ය ටිකක් දීලා තියෙනවා ඉස්සෙන්තර. පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය 14යිලු. පරමාණු ක්‍රමාංකය 6යි. එහෙනම් මේකේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? පරමාණු ක්‍රමාංකය 6ක් කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව 6. ප්‍රෝටෝන 6ක් කියන්නේ ඉලෙක්ට්‍රෝනත් කීයක් තියෙනවද? 6යි. මූලද්‍රව්‍ය පරමාණුවක ප්‍රෝටෝන තියෙනවලු 19ක්. ප්‍රෝටෝන 19ක් නම් ඉලෙක්ට්‍රෝනත් 19ක් තියෙනවා. නියුට්‍රෝන තියෙනවලු 18ක්. ඒතර ඒකේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතු. ප්‍රෝටෝන 19ක් තියෙනවා නියුට්‍රෝන 18ක් තියෙනවා. මේ දෙන්න එකතු කරා 37ක් වෙනවා. ඒ මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය 37. ඊළඟට තියෙනවා පරමාණුක න්‍යෂ්ටි අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුවට නමක් කියනවා. ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුවට කියනවා ස්කන්ධ ක්‍රමාංකය. ඊට පස්සේ ඇලුමිනියම් පරමාණුවේ පරමාණු ක්‍රමාංකය දීලා තියෙනවා 13යි. පරමාණු ක්‍රමාංකය 13ක් කියන්නේ ප්‍රෝටෝන 13යි ඉලෙක්ට්‍රෝනත් 13යි. ස්කන්ධ ක්‍රමාංකය දීලා තියෙනවා 27යි. ඒ කියන්නේ ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුව 27යි. ඇලුමිනියම් සම්බන්ධ තොරතුරු සම්මත ආකාරයට ලියන්න කියලා. ඉතින් අපි ඇලුමිනියම් වල සංකේත ගන්නේ කැපිටල් A සිම්පල් L කියලා. AL කියලා සංකේතය ලියන්නේ ඉස්සෙල්ලා. මේක අපි වම් පැත්තේ පල්ලෙහෙන් ලියන්නේ පරමාණු ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය 13යිනේ. 13 ලියන්න ඕනේ මේ වම් පැත්තේ පහළින්. මෙන්න මෙතනින් ලියුවම පරමාණු ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය දීලා තියෙනවා 27යි කියලා. ස්කන්ධ ක්‍රමාංකය අපි ලියන්නේ වම් පැත්තේ උඩින්. මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය උඩින් දානවා 27යි. ප්‍රොයි තියෙන ඇලුමිනියම් පරමාණුව ලියන විදිහ. දැන් මට කියන්න මේ ඇලුමිනියම් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන කීයද ප්‍රෝටෝන කීයද නියුට්‍රෝන කීයද? පරමාණු ක්‍රමාංකය 13ක් හින්දා ප්‍රෝටෝන කීයක් තියෙනවද? 13. ප්‍රෝටෝන 13ක් නම් ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 13යි. ප්‍රෝටෝන කියන්නේ ධනාරෝපණ. ධනාරෝපණ 13 වෙනවා ඍණාරෝපණත් 13.
නියුට්‍රෝන ගාන හොයන්න පුළුවන් ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරන 27න් 13ක් අඩු කරන 17 නියුට්‍රෝන ගාන ලියන්න පුළුවන් 17 එතනින් පස්සේ තියෙන සංයෝග ටික ඒ ටික අනිත් දවසේ කරන්නේ එතනින් ප්‍රශ්න පුළුවන් ඒක එක පුළුවන් දෙක පුළුවන් තුන පුළුවන් හතර පුළුවන් පහ පුළුවන් පළවෙනි පහ කරන්න පළවෙනි එකේ කියනවා සෝඩියම් වල සංකේත සෝඩියම් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් ලිව්වොත් S අකුර ගන්න වෙන්නේ. හැබැයි සෝඩියම් වල ලතින් නමක් තියෙනවා නේට්‍රියම් කියලා. ලතින් නමෙන් තමයි සංකේතය අරන් තියෙන්නේ. නේට්‍රියම් කියද්දි මොකද්ද ගන්නේ? Na කියලා ගන්න. පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනේ අනිත් අකුරු සිම්පල් වෙන්න ඕනේ. ඊළඟට අහනවා සංසුද්ධ ද්‍රව්‍යයක් කියලා හඳුන්වන්න පුළුවන්. සංසුද්ධ කියන්නේ සංඝටක එකක් විතරක් තියෙනවා. නිශ්චිත ගුණධර්ම සංඝටක එකක් විතරක් තියෙනවා. වාතය ගත්තොත් එහෙම නයිට්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා, කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. ඒක මිශ්‍රණයක් නේ. ආශ්‍රිත ජලය වල ජලය විතරයි තියෙන්නේ. පරමාණුවක් විශාල හිස් අවකාශයකින් සහ න්‍යෂ්ටියකින් සමන්විතයි කියලා අනාවරණය කරනවා. අර්නස්ට් රදර්ෆෝඩ් සමපරමාණුක අණුවක් කියලා හඳුන්වන්න පුළුවන්. සමපරමාණුක කියන්නේ එකම ජාතියේ පරමාණු දෙකක් සම්බන්ධ වෙනවා. ගොඩක් වෙලාවට එහෙම තියෙන්නේ වායුව. දැන් ඔක්සිජන් වායුව ගත්තම O2 කියලා නෙවෙයි. ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වෙනවා. ඊළඟ නයිට්‍රජන් ගත්තම නයිට්‍රජන් පරමාණු දෙකක් එකතු වෙනවා. ඒ වගේ සමපරමාණු කණුවක් තමයි ක්ලෝරින් කියන්නේ. ක්ලෝරින් පරමාණු දෙකක් එකතු වෙලා දිච්ච අණු විදියට තමයි තියෙන්නේ. යම් පරමාණුවක් සඳහා අනන්‍ය විච්ච ගුණය. ඒත් අපිට ඒක දන්නව නම් ඒ පරමාණුවේ නම කියන්න පුළුවන්. මේ පරමාණු ක්‍රමාංකය කියන්නේ පරමාණු ක්‍රමාංකය 1 කියන්නේ හයිඩ්‍රජන්. පරමාණු ක්‍රමාංකය 2 කියන්නේ හීලියම්. පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගානම තමයි තියෙන්නේ. ප්‍රෝටෝන ගාන කියන එක නිශ්චිත අනන්‍ය විච්ච ගුණයක්. ඒ නිසා පරමාණු ක්‍රමාංකය තමයි ඒ හොඳම උත්තරේ විදිහට ගන්න. මෙතන පදාර්ථයේ වර්ගීකරණය කරලා තියෙනවා. පදාර්ථය ඉස්සෙල්ලම බෙදා ගන්න පුළුවන් මොනවා කියලා. සංඝටක එකකින් විතරක් හදලා තියෙනවානේ. ඒවට සංඝටක කීපයක් එකතු වෙලා තියෙනවානේ. ඒකට කියනවා මිශ්‍රණයක් කියලා. සංශෝධ ද්‍රව්‍ය ආයසරයක් දෙකට බෙදෙනවා. මූලද්‍රව්‍ය සංයෝග මූලද්‍රව්‍ය සහ සංයෝග විදිහට බෙදනවා. මූලද්‍රව්‍ය එකක් දීලා තියෙනවා සල්ෆර් කියලා. වෙන මූලද්‍රව්‍ය 120ක් විතර තියෙනවා. සල්ෆර් එන්න වෙන මූලද්‍රව්‍යයක් යකඩ කියන්නේ මූලද්‍රව්‍ය. සංයෝග වලට උදාහරණයක් තමයි ආසුත ජලය. සංයෝග නම් වෙන සංයෝගයක් ග්ලූකෝස් ඊට පස්සේ මිශ්‍රණ පැත්ත නම් තාම කරේ නෑ. මිශ්‍රණ වර්ග දෙකක් තියෙනවා. සමජාතීය විෂම ජාතීය වර්ගීකරණය විතරක් නිකන් කරා සමජාතීය විෂම ජාතීය.
සමජාතිය කියලා කියන්නේ ද්‍රාවණය පුරා එකම විදිහට ව්‍යාප්ත වෙලා තියෙන. උදාහරණයක් විදිහට ලුණු ද්‍රාවණය ගත්තම කොතනින් ලුණු ටිකක් ගත්තත් එකම විදිහටම තියෙන්නේ. බොර ජලය ගත්තොත් එක එක තැන්වල එක එක විදිහට තමයි මැටි අංශු දිය වෙලා තියෙන්නේ. ලුණු ද්‍රාවණය කියන්නේ සමජාතිය. මිශ්‍රණය පුරාම ඒකාකාරී ස්වභාවයක් තියෙනවා. සංයුතිය ඒකාකාරීව තියෙනවා. ඒ වගේ තව ද්‍රාවණයක් ලුණු ද්‍රාවණය හදන්නේ වතුරට ලුණු දිය කරලා. තව මොනවද ඒ වගේ වතුරේ හොඳට දිය වෙන කට්ටිය. ඒතර සීනි ද්‍රාවණය කියන්නේ සමජාතිය මිශ්‍රණය. විෂම ජාතිය මිශ්‍රණ කියන්නේ සංඝටක ගොඩක් එකතු වෙලා තියෙනවා සංයුතිය ඒකාකාරීව නැති ඒවා. බොර ජලය කියන්නේ ඒ වගේ එක එක තැන්වල එක එක විදිහට. ඒ වගේ වෙන විෂම ජාතිය මිශ්‍රණ. අපි මේ ෆුඩ් සලාඩ් එකක් ගත්තොත් එක එක තැන්වල එක එක විදිහට පළතුරු කේවි තියෙනවා. ඒක විෂම ජාතිය මිශ්‍රණය. පළතුරු සලාඩ්. ඊළඟේ වගුවක් දීලා තියෙනවා සම්පූර්ණ කරන්න. මැග්නීසියම් වල පරමාණු ක්‍රමාංකය 12ක් කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට ප්‍රෝටෝන ගානත් කෙලින්ම 12යි කියලා ලියන්න පුළුවන්. ස්කන්ධ ක්‍රමාංකය හදාගන්න පුළුවන් නියුට්‍රෝන ගානයි ප්‍රෝටෝන ගානයි එකතු කරලා 12යි 12යි කියලා. සල්ෆර් වල ප්‍රෝටෝන ගාන දියක් තියෙනවා 16ක් කියලා. ප්‍රෝටෝන 16යි නම් ප්‍රෝටෝන කියන්නේ පරමාණු ක්‍රමාංකයනේ. ඒක පරමාණු ක්‍රමාංකයත් 16. ස්කන්ධ ක්‍රමාංකය හොයාගන්න පුළුවන් ප්‍රෝටෝන ගානයි නියුට්‍රෝන ගානයි එකතු කරලා. ඉතින් ස්කන්ධ ක්‍රමාංකය දීලා තියෙන ඉන්න ඒකෙන් ප්‍රෝටෝන ගාන අඩු කරාම නියුට්‍රෝන ගාන හොයාගන්න. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි එකතු වෙන ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ 32න් අපි ප්‍රෝටෝන 16 අඩු කරාම නියුට්‍රෝන ගාන එනවා. 32න් 16ක් අඩු කරාම කියන්නේ 32න් 16ක් ගේන 10 ප්‍රෝටෝන 16 නියුට්‍රෝන 16 එකතු වෙලා තමයි ස්කන්ධ ක්‍රමාංකය 32 වෙන්නේ. ඊළඟ කැල්සියම් වලත් ප්‍රෝටෝන ගානයි නියුට්‍රෝන ගානයි දීලා තියෙනවා. ප්‍රෝටෝන 20යි නියුට්‍රෝන 20යි. ඊළඟ ස්කන්ධ ක්‍රමාංකය 20යි 20යි. පරමාණු ක්‍රමාංකය කියන්නේ කෙලින්ම ප්‍රෝටෝන ගාන. ප්‍රෝටෝන 20යි නම් පරමාණු ක්‍රමාංකයක් තියෙනවා. ඊළඟට සෝඩියම් වල පරමාණු ක්‍රමාංකය 11ක් කියලා දීලා තියෙනවා. එහෙනම් ප්‍රෝටෝන කීයක් තියෙනවද? 11යි. නියුට්‍රෝන ගාන හොයාගන්න පුළුවන් ස්කන්ධ ක්‍රමාංකයෙන් 11ක් අඩු කරලා 23න් 11ක් කියනවා. 12යි. ඊළඟේ තියෙන්නේ ඒ තීරුවට ගැලපෙන පිළිතුර B වලින් තෝරලා අංක දෙන්න. මූලද්‍රව්‍ය පරමාණුක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවට වෙන නම. ප්‍රෝටෝන ගානම තමයි පරමාණු ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය කියලා උත්තරයක් තියෙනවානේ 10 වෙනි. එකම වර්ගයේ පරමාණු දෙකක් හරි කීපයක් හරි සම්බන්ධ වෙනාම හැදෙන්නේ. ඔක්සිජන් කියන්නේ ඔක්සිජන් පරමාණු දෙකක්ම එකතු වෙලා තමයි ඔක්සිජන් අණුව හැදෙන්නේ. ඒ වගේ ඒවාට අපි කියනවා සම පරමාණුක අණු කියලා. මිශ්‍රණයේ පුරාම ඒකාකාර සංයුතියක් තියෙනවනේ. ලුණු ද්‍රාවණය වගේ. මිශ්‍රණයේ පුරාම එකම සංයුතියක් තියෙන මිශ්‍රණයක්. අර ලුණු ද්‍රාවණයෙම අපි ලියුවේ මොන මිශ්‍රණ කියලාද? මිශ්‍රණ වර්ග දෙකයිනේ තියෙන්නේ. සමජාතීය විෂම ජාතීය කියන. මිශ්‍රණයේ පුරාම එකම විදිහට තියෙනවනේ. විෂම ජාතීය.
එකම විදියට තියෙනවා නම් සමජාතිය සම එක වගේ සමාන සංඝටක දෙකක් හරි වැඩි ගාණක් හරි භෞතික ක්‍රම වලින් වෙන් කර ගන්න පුළුවන් පදාර්ථ සංඝටක දෙකක් හරි වැඩි ගාණක් හරි තියෙනවනේ අපි ඒවට කියන්නේ සංයෝග මූලධර්ම සංයෝග මූලද්‍රව්‍ය කියන්නේ සංඝටක එකක් තියෙනවා මිශ්‍රණය පුරා සංයුති ඒකාකාරී නැති මිශ්‍රණ මූලධර්ම මිශ්‍රණය පුරාම සංයුති එක වගේ නෑ අපි ඉස්සරහට පුච්චා රට්ටයක් වගේ විසම ජාතිය මිශ්‍ර එකිනෙකට වෙනස් පරමාණු දෙකක් හෝ කිහිපයක් සම්බන්ධ වීමෙන් හැදෙනවා කලින් කිව්ව එකම ජාතියේ පරමාණු නම් සම පරමාණුක අණු කියන්නේ වෙනස් ජාතිය එකතු වෙලා හැදෙනවා ඒක නම් තාම කරේ නෑ එක වගේ පරමාණු නම් සම පරමාණුක වෙනස් වර්ගයේ පරමාණු එකතු වුණාම කියනවා විෂම පරමාණුක අණු කියලා පදාර්ථය නිර්මාණය වෙලා තියෙන ඊටාම කුඩා අංශු තවදුරටත් බෙදන්න බැරි අන්වීක්ෂකින්වත් පේන්නේ නැති කුඩා අංශු වලට මොනවද කියන්නේ මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ ඒවා එකතු වෙලා මොනවද ඊටාම මූලද්‍රව්‍ය කියන ඇහැට පේනවනේ යකඩ පේන්නේ අපිට මේ මූලද්‍රව්‍ය අස්සේ තියෙන පොඩි පොඩි අංශු වලට කියන්නේ දැන් අපි ව්‍යුහය ගැන ගත්තේ අර ටෙනිස් පිට්ටනියක් මේ ක්‍රිකට් පිට්ටනියක් විතර අවකාශයක් තියෙනවා ඒක මැද ටෙනිස් බෝලයක් වගේ න්‍යෂ්ටියක් තියෙනවා ප්‍රෝටෝන නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන ඔක්කොම තියෙන්නේ ඒක අස්සේ මොකක්ද ඒකට කියන්නේ ආදර්ශවත් හොයාගත්තා පරමාණු ඕනම එකක් හැදිලා තියෙන කුඩාම ඒකකය තමයි පරමාණු මූලද්‍රව්‍ය දෙකක් හරි වැඩි ගාණක් හරි සංයෝජනය වෙලා හැදෙන සංශුද්ධ ද්‍රව්‍ය දැන් ග්ලූකෝස් කියන්නේ ඒ වගේ එකක් ආසුති ජලය කියන්නේ ඒ වගේ එකක් මූලද්‍රව්‍ය එකතු වුණාම හැදෙන්නේ සංයෝග ජලය කියන්නේ සංයෝගය සංයෝග කලින් දැම්මනේ ඉතුරු වෙලා තියෙන්නේ මිශ්‍රණය අතනතර අංක 4ට දාන්න මිශ්‍රණ කියලා 4 වෙනි එකට 4 දාන්න නැතුව 6 දාන්න. එතන සංඝටක දෙකක් හෝ වැඩි ගණනක් භෞතික ක්‍රම වලින් වෙන් කර ගන්න පුළුවන්. ඒ මිශ්‍රණ. මෙතනට තමයි සංයෝග වෙන්නේ. භෞතික හෝ රසායනික ක්‍රම වලින් තවදුරටත් වෙන් කරන්න බැරිද? ඉතුරු වෙලා තියෙන්නේ මූලද්‍රව්‍යයයි ස්කන්ධ ක්‍රමාංකය. තවදුරටත් වෙන් කරන්න බැරි ඒවා තමයි මූලද්‍රව්‍ය. යකඩ කොච්චර වෙන් කරත් යකඩම තමයි හම්බෙන්නේ. ඒක ඇතුලේ තව ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන තියෙනවා. ඒක අපිට ඇහැට පේන්නේ නැහැ. ඒ නිසා යකඩ කොච්චර වෙන් කර ගියත් යකඩම තමයි හම්බෙන්නේ. පරමාණුවක න්‍යෂ්ටයේ තියෙන ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතු මේක ටිකක් කරන්න තියෙනවා. ක්ලෝරින් නම් මූලද්‍රව්‍යයේ සංකේත ක්ලෝරින් කිය දෙක ඉංග්‍රීසි නම තමයි අරන් තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන 11යි නියුට්‍රෝන 12යි තියෙනවා නම් ස්කන්ධ ක්‍රමාංකය. ඉලෙක්ට්‍රෝන 11 නම් ප්‍රෝටෝනත් 11යි. නියුට්‍රෝන තියෙනවා 12. මේ දෙන්න එකතු කරාම හතරවෙනි එක පුළුවන් සමපරමාණු කණුවක් නොවන්න. ක්ලෝරීන් හැදිලා තියෙන්නේ Cl පරමාණු දෙකක් එකතු වෙලා. ක්ලෝරීන් අපි ලියන්නේ Cl2 කියලා. හයිඩ්‍රජන් උත් වායුවක්නේ. ඒකත් H2 කියලා ලියන්නේ. නයිට්‍රජන් ලියන්නේ N2 කියලා. ආගන් කියන එක එහෙම අණුවක් නෙමෙයි ඒක පරමාණු. ඒක දෙන්න එකතු වෙලා අණු විදියට තියෙන්නේ. පරමාණුවක් විදියටම තමයි තියෙන්නේ. ඒකත් හැබැයි වායුවක්. ආගන් කියන වායුවයි හීලියම් කියන වායුවයි
තව නියෝන් කියලා වායුවක් තියෙනවා. ඒ තුන් දෙනා අණු හදන්න තනි තනි ඉන්නේ. ඊළඟට සංශුද්ධ මූලද්‍රව්‍යයක් වань. මූලද්‍රව්‍ය 120යි නේ. ඒක එකක්. ඒ ගෙන්දගම් කියලා කියන්නේ සල්ප වලට. සල්ප කියන්නේ මූලද්‍රව්‍ය. පල්මානික්කම් කියන්නේ කොපර් සල්ෆේට් මූලද්‍රව්‍ය එකතු වෙලා ඇදලා තියෙන. කොන්ඩිස් කියන එකත් මූලද්‍රව්‍ය එකතු වෙලා ඇදලා තියෙන. කාප්ප සෝඩත් තියෙනවා. P කියන පරමාණුවේ ඉලෙක්ට්‍රෝන සහ නියුට්‍රෝන ගරු. P කියලා කියන්නේ ෆොස්ෆරස් වලට. ෆොස්ෆරස් වල පරමාණු ක්‍රමාංකය නම් 15. එතකොට ඒකේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? මේක අරන ඉස්සරහෙන් දෙන්න ඕනි පරමාණු ක්‍රමාංකය ස්කන්ධ ක්‍රමාංකය. මේක දීලා නේ. ෆොස්ෆරස් වල ස්කන්ධ ක්‍රමාංකය 15. ඒතර ස්කන්ධ ක්‍රමාංකය 15යි නම් මේ පරමාණු ක්‍රමාංකය 15යි. පරමාණු ක්‍රමාංකය 15යි නම් ප්‍රෝටෝනක් තියෙනවනේ 15. ඒතර ෆොස්ෆරස් වල ප්‍රෝටෝන ගාන 15. ප්‍රෝටෝන 15ක් තියෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝනත් 15ක් තියෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන 15 තියෙන උත්තර ගොඩක් තියෙනවා. මේකෙත් 15 මේකෙත් 15 මේකෙත් 15. ඊළඟට අපිට නියුට්‍රෝන ගාන හොයන්න ස්කන්ධ ක්‍රමාංකය දීලා තියෙනවා. මේකේ දීලා නැහැ. මේ ස්කන්ධ ක්‍රමාංකයට එනවා 31ක්. ඒ ස්කන්ධ ක්‍රමාංකයට 31ක් එනවා කියලා කියන්නේ නියුට්‍රෝන ගාන හොයන්න පුළුවන් 31න් 15ක් අඩු කරලා 31න් 15ක් අඩු කරනවා කියලා. 26 ආයි 36. 31න් 15ක් ගියා. 16 මේ මෙතන මේ P අකුර ඉස්සරහෙන් දාගන්න මෙතන දීලා නැහැ. මෙතන දෙන්න ඕනි. මෙතන යටට 15යි උඩට 31යි. නැත්නම් අපිට හොයාගන්න බැහැ. 10 වෙනි එක පුළුවන්. පාත ද්‍රව්‍ය වලින් සංයෝගයක් නොවන්නේ. මේ දීලා තියෙන ටිකේ මූල ද්‍රව්‍යයක් තියෙනවා. ඔක්සිජන් කියලා කියන්නේ මූල ද්‍රව්‍ය. යම් මූල ද්‍රව්‍යයක පරමාණු ක්‍රමාංකය කියලා අදහස් කරන්නේ. කියලා වම් පැත්තේ පහළින් මේ නියුට්‍රෝන ගානේ ප්‍රෝටෝන ගානේ එකතුවට කියනවා ස්කන්ධ ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය කියන්නේ සෝඩියම් ලියනවා නම් සෝඩියම් ලියන මෙතන ලියන්නේ 11 23 23 කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතු. 11 කියලා කියන්නේ පරමාණු ක්‍රමාංකය. 11 කියන්නේ මොනවද? පරිමාණකනේ අස්තියේ තියෙන නියුට්‍රෝන පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගාන. මේ පල්ලෙහා 11 කියලා කියන්නේ ප්‍රෝටෝන ගාන. මේ පල්ලෙහාන් මෙතන ලියන්නේ පරමාණු ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගාන. මේ උඩ තියෙන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතු. පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන ගාන. ඒක මතක තියාගන්නත් ලේසියිනේ. පරමාණු ක්‍රමාංකය කියද්දි පයන්න තියෙනවා. පයන්නෙන් පටන් ගන්න අංශුව ප්‍රෝටෝනනේ. පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන. ඉතින් මේ ප අකුරට ප අකුර මතක තියාගන්න. පරමාණු ක්‍රමාංකය ප්‍රෝටෝන ගාන. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතු. දහතුනක් පුළුවන්. ශිෂ්‍යයෙක් සාදාගත් ද්‍රාවණයක වර්ණය පිළිබඳ පෙනීම සෑමතැනම එක සමාන බව නිරීක්ෂණය කරන ලදී. ද්‍රාවණය පුරාම එකම විදිහට සංයුතිය තියෙනවනේ. ඒක මොන මිශ්‍රණයක්ද? සංයෝගය ද්‍රාවණය පුරාම එකම විදිහට තියෙනවා. දැන් ලුණු ද්‍රාවණය ඉස්සෙල්ලා කිව්වේ. ලුණු ද්‍රාවණය, සීනි ද්‍රාවණය. ද්‍රාවණය පුරාම එකම විදිහට තියෙනවා. සමජාතිය සමජාතිය මිශ්‍ර. ඊළඟ 15 වෙනි එක දැන් ඉස්සෙල්ලා කියා දුන්නේ. මේ පල්ලෙහෙන් ලියන්නේ පරමාණු ක්‍රමාංකය. ඒ කියන්නේ ප්‍රෝටෝන ගාන.
උඩින් ලියලා තියෙන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ඒ කියන්නේ ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතු. දැන් මෙතන අහලා තියෙන අපිට නියුට්‍රෝන ගානනේ. නියුට්‍රෝන ගාන කොහොමද අපි හොයන්නේ? මේ උඩ තියෙන්නේ ප්‍රෝටෝන වලයි නියුට්‍රෝන වලයි එකතු. මේ පල්ලෙහා තියෙන්නේ ප්‍රෝටෝන ගාන. ඒ නියුට්‍රෝන ගාන හොයාගන්න තියෙන ලේසිම ක්‍රමය නේද? 27න් 13ක් අඩු කරනවා. අඩු කරපුවම ප්‍රෝටෝන ගානෙන් ප්‍රෝටෝන ගාන අඩු වෙනවා. ඒතර නියුට්‍රෝන ගාන හොයන්න. 27න් 13ක් අඩු කරන්නේ තියෙන්නේ. 14. දැන් මේකේ නියුට්‍රෝන තියෙනවා 14. මේ පළවෙනි එකේ තියෙනවා සංශුද්ධ ද්‍රව්‍ය විතරක් තියෙන උත්තරේ. දැන් මෙතන පානීය ජලය ගත්තොත් ඒක එක එක ඒවා දිය වෙලානේ තියෙන්නේ. ඒතර ඒක සංශුද්ධ වෙන්නේ. තුන්වෙනි උත්තරේ බෑ එතකොට. ඊළඟ වාතය ගත්තම වාතයේ හැමතැනම එකම වගේ නෑනේ. සමහර තැන්වල ඔක්සිජන් වැඩි. සමහර තැන්වල ඔක්සිජන් අඩුයි. ඒතර වාතයේ තිබුණම ඒකත් විසම જાතියි. 1.4යි බෑ. සංශුද්ධ ද්‍රව්‍ය විතරක් තියෙන උත්තරේ ඇලුමිනියමුයි ආසුතු ජලයයි කොපරසයි. දෙවෙනි එක යනවා සමජාතීය මිශ්‍රණයක්. මිශ්‍රණය පුරාම සංයුතිය එකම විදිහට තියෙනවා. සීන්දාවේ සීනි ජාවනේ පුරාම එකම විදිහට සංයුතිය. ඊළඟට අසත්‍ය ප්‍රකාශය තෝරන්න තියෙනවා. පදාර්ථයේ තැනුම් ඒකකයේ පරමාණු. ඒක හරිනේ. රදර්ෆර්ඩ් කියලා තියෙන්නේ පරමාණු කියන එහෙම තමයි. පරමාණු මැදේ තියෙනවලු ඍණාරෝපිත න්‍යෂ්ටය. න්‍යෂ්ටය ඇතුලේ තියෙන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. ප්‍රෝටෝන කියන්නේ ධනාරෝපණ. ඍණාරෝපණ තියෙන ඉලෙක්ට්‍රෝන වලනේ. ඒ ප්‍රකාශය වැරදි. න්‍යෂ්ටය ඇවිල්ලා ධනාරෝපිතයි. ඍණාරෝපිත වෙන්නේ ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන තියෙන්නේ අර හිස් අවකාශයේ චලනය වෙවීම. ඒ නිසා පරමාණු මැද ඍණාරෝපිතයි කියනක වැරදි. පරමාණුව මැද න්‍යෂ්ටියේ නියුට්‍රෝන ප්‍රෝටෝන තියෙනවා කියන එක හරියි. ඉලෙක්ට්‍රෝන තියෙන්නේ න්‍යෂ්ටිය වටේ චලනය වෙයි. ඒකත් හරි. ඊළඟ එකේ ඉලෙක්ට්‍රෝන 9ක් තියෙනවලු, ප්‍රෝටෝනත් 9ක් තියෙනවලු, නියුට්‍රෝන 10ක් තියෙනවලු. මේකේ ස්කන්ධ ක්‍රමාංකය තමයි අහලා තියෙන්නේ. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතු වෙන ප්‍රෝටෝනයි නියුට්‍රෝන. ප්‍රෝටෝන තියෙනවා 9ක්, නියුට්‍රෝන තියෙනවා 10ක්. එතකොට එකතු කරාම 19. හයවෙනි එකත් පුළුවන්. සෝඩියම් 11යි 23යි. මේකේ තියෙන ප්‍රෝටෝන ගානයි නියුට්‍රෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි. මෙතන මේ 11 කියලා කියන්නේ පරමාණු ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගානයි. පයන්න තියෙන්නේ. ඒතර පරමාණු ක්‍රමාංකය 11යි නම් ප්‍රෝටෝනත් තියෙන්නේ. පරමාණු ක්‍රමාංකය 11යි නම් ප්‍රෝටෝනත් 11යි. ප්‍රෝටෝන කියන්නේ ධනාරෝපණ 11යි නම් ඍණාරෝපණ ඉලෙක්ට්‍රෝනත් 11යි. නියුට්‍රෝන ගාන හොයන්න පුළුවන් මේ දෙන්න අඩු කරලා 23න් අඩු කරන්න ඕනේ 11. 12. මේක 12. එහෙනම් උත්තරේ පිළිවෙලට තියෙන 11යි 12යි 11යි. පළවෙනි එක තමයි සංශෝධ ද්‍රව්‍යයක් නොවන්නේ වාතය වාතය එක එක දිය කාලම් වෙලා තියෙනවා තැන් තැන් වල එක එක විදිහට. වාතය කියන්නේ මිශ්‍රණය. ක්ලෝරින් පරමාණුවේ පරමාණු ක්‍රමාංකය. මේ වම් පැත්තේ පහළින් තියෙන පරමාණු ක්‍රමාංකය. 17. ඊළඟට A වලටයි B වලටයි උත්තර හොයන්න ඕනේ. යකඩවල පරමාණු ක්‍රමාංකය දීලා තියෙනවා 26ක් කියලා. පරමාණු ක්‍රමාංකය 26යි නම්
පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගානනේ. මේ ප්‍ර අකුර තියෙන. පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගාන. මේ පරමාණු ක්‍රමාංකය 26 නම් ප්‍රෝටෝනක් තියෙන්නේ. 26. ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන ගාන හොයන්න පුළුවන් නේ. ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරලා 56න් 26ක් අඩු කරනවා. දැන් උත්තරේ එන්න ඕනේ A සහ B වලට ගැලපෙන පිළිතුර. 26. ඊළාට x සහ y සඳහා ඒකටත් තෝරන්න තියෙන අර විදිහට. සල්ෆර් වල පරමාණු ක්‍රමාංකය දීලා තියෙනවානේ 16 කියලා. පරමාණු ක්‍රමාංකය 16 නම් ප්‍රෝටෝනත් 16 නම්. නියුට්‍රෝන ගාන හොයන්න පුළුවන්. නියුට්‍රෝන ගාන දීලා තියෙනවා. ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතු. 16 කියන්නේ. මේකේ උත්තරේ එන්න ඕනේ x වලටයි y වලටයි. 16. මෙතනත් වර්ගීකරණය කරන්න පුළුවන්. පදාර්ථයේ කොටස් දෙකකට බෙදා ගන්න ඕනේ. සංශෝධ ද්‍රව්‍ය අපි ආයෙ කොටස් දෙකකට බෙදා ගන්නවා. මූලද්‍රව්‍ය සංයෝග. මූලද්‍රව්‍ය සංයෝග. එහා පැත්තේ තියෙනවා මිශ්‍රණත් වර්ග දෙකක් තියෙනවා. සමජාතීය සමජාතීය. සංයුතිය ඒකාකාරීව තියෙනවා නම් සමජාතීය මිශ්‍රණ. සංයුතිය ඒකාකාරීව නැත්නම් විසමජාතීය මිශ්‍රණ. මේ පළවෙනි ප්‍රශ්නේ පදාර්ථය නිර්මාණය වෙලා තියෙන කුඩා මංචු ඕනිම එකක් පදාර්ථයක් ඇදලා තියෙන්නේ පරමාණු. ඒකේ තියෙන උපපරමාණු අංශ තුනක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන තියෙනවා. ප්‍රෝටෝන තියෙනවා. ප්‍රෝටෝන නියුට්‍රෝන. න්‍යෂ්ටිය ගැන තොරතුරු ඉදිරිපත් කරපු විද්‍යාඥ අර්නස්ට් රදර්ෆෝඩ් තමයි පරමාණු ගැන තොරතුරු ඉදිරිපත් කළා. පරමාණු ක්‍රමාංකය කියන එක හඳුන්වන්නේ කොහොමද? මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව මූලද්‍රව්‍ය පරමාණුක ක්‍රමාංකය. න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවට කියනවා පරමාණු ක්‍රමාංකය. ඒක ප අකුරට ප අකුර තියෙනවා. පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන එක. ඊළඟට මූලද්‍රව්‍ය කීපයක් දීලා තියෙනවා ස්කන්ධ ක්‍රමාංකය හොයන්න ඕනේ. ස්කන්ධ ක්‍රමාංකය හොයන්නේ පරමාණු ක්‍රමාංකයයි නැත්නම් ප්‍රෝටෝන ගානයි නියුට්‍රෝන ගානයි එකතු කරලා. සෝඩියම් වල පරමාණු ක්‍රමාංකය 12යි. මේ වගේ අපේ නියුට්‍රෝන සංඛ්‍යාව දීලා තියෙන නියුට්‍රෝන ගාන උඩින් දීලා තියෙනවා පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගාන. ඉස්සෙල්ලාම සෝඩියම් වල නියුට්‍රෝන 12ක් කියලා දීලා තියෙනවා. සෝඩියම් වල ප්‍රෝටෝන තියෙනවලු 11ක්. පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගාන. මේ ප්‍රෝටෝන ගාන 11 දියන්නේ පුළුවන්. ඒතර 12යි 11යි එකතු කරාම ස්කන්ධ ක්‍රමාංකය හම්බෙනවා. 12යි 11යි එකතු කරාම 23ක් වෙනවා. ඊළඟ ක්ලෝරින් වල නියුට්‍රෝන ගාන දීලා තියෙනවා 18ක් කියලා. 17. ප්‍රෝටෝන ගාන උඩින් ගන්න පුළුවන් 17. එතන 18යි 17යි එකතු කරාම ස්කන්ධ ක්‍රමාංකය. ඔක්සිජන් වල නියුට්‍රෝන ගාන දීලා තියෙන 8යි. ප්‍රෝටෝන ගාන උඩ තියෙන 8යි. 16. F9 19 මූලද්‍රව්‍ය පරමාණුවේ 19 සහ 9 ලෙස දක්වා ඇත්තේ මොනවාද? යටින් ලියලා තියෙන්නේ
පරමාණු ක්‍රමාංකය. මේකේ 9 කියලා තියෙන්නේ පරමාණු ක්‍රමාංකය. පරමාණු ඊළඟට 19 කියලා තියෙන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුවට. ඒකට නමක් කියනවා දෙකකින් ස්කන්ධ ක්‍රමාංකය. ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුව කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. එම පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ගානයි ප්‍රෝටෝන ගානයි නියුට්‍රෝන ගානයි හොයන්නේ. පරමාණු ක්‍රමාංකයෙන් පුළුවන් ප්‍රෝටෝන ගාන ගන්න. පරමාණු ක්‍රමාංකය 9ක් හින්දා ප්‍රෝටෝන කීයක් තියෙනවද? 9 9. ප්‍රෝටෝන 9ක් නම් ඉලෙක්ට්‍රෝනක් කීයද? 9 9. ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. නියුට්‍රෝන ගාන හොයන්න පුළුවන් ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරලා 19න් 9ක් අඩු කරලා 9 19න් 9ක් අඩු කරලා 10 එතනින් පස්සේ මේ සංයෝග කියන මාතෘකාව කරන්න තියෙනවා. ඒක අනිත් දවසේ කරමු. Good night, sir. Okay.